ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුෙහි උතුම් සම්මා සම්බෝධියට පත්වී වදාළේ උන්වහන්සේ තුල උපන් අප්‍රමාණ වූ ඥානයන්ගේ කෙලවරට පත්වෙමින්. ඒ ඥානයන්ට කියනවා සර්වඥතා ඥානය කියලා. බුදුරජාණන් වහන්සේ නමක් දන්නවා මේ ලෝක සත්වයන්ට යහපත උපකාරය පිණිස පවතින්නේ කුමක්ද? මේ ලෝක සත්වයන්ට අයහපත අපකාරය පිණිස පවතින්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ හොඳින්ම අවබෝධ කළා. උන්වහන්සේට තිබුණා ඥානයක් මේ සත්වයන් කර්මානුරූපව ඒ ලෝකවල ඉපදෙමින් දුගති සුගතිවල සැරිසරා යන ආකාරය යථාර්ථයක් වශයෙන්ම අවබෝධ කරගත් දකින්න පුළුවන් ඥානයක්. ඒ ඥානයෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සත්වයන්ට මේ සසර ගමනේ යන්න සිද්ධ වෙන ස්වභාවය. මේ සසර ගමනේ නැවත නැවත ඉපදී මෙරි මෙරි යන ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්වයාට යහපත පිණිස පවතින දේ මහා කරුණාවෙන් දේශනා කළා. අයහපත පිණිස පවතින දේත් මහා කරුණාවෙන් දේශනා කළා. නුවණැති පුද්ගලයා නුවණැති තැනැත්තා දෙවියන් අතර උපන්නත් මිනිසුන් අතර උපන්නත් ඒ තැනැත්තා ඒ යහපත් වූ දේ පුරුදු කරගෙන තමන්ගේ ජීවිතයට යහපත උදා කරගන්නවා. නුවණ නැති කෙනා දෙවියන් අතර උපන්නත් මිනිසුන් අතර උපන්නත් ඒ යහපත දකින්ට බැරුව මේ සසර ගමනට වැටෙනවා. මේක තමයි යථාර්ථය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු සත්‍යය. ඉතින් ඒ නිසා ලෝකේ හැමදෙනාම එක වගේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණාවක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒ වගේම හැම කෙනෙක්ම ධර්මය අවබෝධ කරන්නේ නැහැ කියලාත් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ප්‍රඥාව යම් කෙනෙකුට තියෙනවා නම්, යම් කෙනෙක් නුවණැති නම්, යම් කෙනෙක් ප්‍රඥාවන්ත නම්, ඒ ප්‍රඥාවන්තයා තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන කෙනෙක්. ඒ ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි මහා පුදුමාකාර විස්මිත දෙයක්. ප්‍රඥාව විසින් මේ පුද්ගලයාට පුදුමාකාර යහපතක් රැකවරණයක් සකස් කරලා දෙනවා. මේ පුද්ගලයාගේ ජීවිතේ වෙනස් කරනවා මේ ප්‍රඥාවෙන්. පුද්ගලයාගේ චිත්තසංතානයේ පාරිශුද්ධත්වයට පත් කරනවා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ සහායින් පසුවත් බොහෝ පිරිස් කුසලයේ තුලම රැඳිලා හිටපු පිරිස නෙමෙයි. අඟුලිමාල වැනි උත්තමයන්, අඟුලිමාල රහතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන්න කලින් ධර්මය අවබෝධ කරගන්නට ප්‍රථමයෙන්
බොහෝ සෙයින් තමන්ගේ ජීවිතය තුළ පව් රැස් කළා. ඒ වගේම අම්බපාලී වැනි රහත් තෙරණිවරුන් තමන්ගේ ජීවිතය තුළ බොහෝ පව් රැස් වෙච්ච අය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මුගලන් මහරහතන් වහන්සේ ගැන වැරදි සිතුවිලි උපදවාගෙන හිටිය විමලා වැනි පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඒ උතුම් රැකවරණය ලබා ගත්තා. ඒ වගේම සමහර අය කණ්ඩ එදා වේල හොයාගන්න බැරුව හිටපු අය. ඒ සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා වගේ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට පිළිසරණ සකස් කරගත්තා. ඒ සකස් කර ගැනීම තමන්ගේ ජීවිතය තුළ උපදවා ගත්තා. ධර්මානුකූලව සකස් වීමකට ඒ උත්තමයන්ගේ ජීවිතය පෙරළුණා. ඒ නිසා මේක හරි පුදුමාකාර දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා කියන දේ හරි විශ්මිත පුදුමාකාර දෙයක් පින්වත්නි. නුවණ කියලා කියන්නේ මේ සත්වයාට සැබෑ රැකවරණය උපද්දවන දේ. ඒ වගේම වීරිය, සිහිය, තමන්ගේ ජීවිතයට ඒ ධර්මය ගලපා ගන්න පුළුවන් බව, අප්‍රමාදී බව, මෙවැනි වූ කුසල ධර්මයන්ගෙන් මේ සත්වයා යුක්ත වීම හරිම පුදුම සහගත විශ්මිත කුසලතාවයක්. සත්වයෙකුට ලැබෙන මහා රැකවරණයක්. මනුස්ස ලෝක ඉපදුන මිනිස්සෙකුට දෙවියන් අතර ඉපදුන දෙවි කෙනෙකුට ලැබෙන මහා ආශිර්වාදයක්. ලෝකේ බොහෝ දෙනා මේ රැකවරණය උපදවා ගන්න නැතුව, ලබන්න නැතුව නිකරුණේ කලුරිය කරනවා. මරණයටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් රැකවරණය ලබා ගන්න පිරිස අතරට ඔබටත් පැමිණෙන්න පුළුවන් නම්, ඔබේ ජීවිතයේ ධර්මයේ කරා යොමු කරගන්න පුළුවන් නම්, ඔබේ ජීවිතේ පිං රැස් කරගන්න පුළුවන් නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ උපදවා ගන්න විදිහට ඔබට කල්පනා කරන්න පුළුවන් නම්, ඒක ඔබේ ජීවිතයට ඒකාන්තයෙන්ම යහපත උදා කරන රැකවරණය පිණිස පවතින දෙයක් වෙනවා. මොකද අපි මොන තරම් දේවල් කළත් අපිට කිසිම දෙයක් අරගෙන යන්න පුළුවන්කමක් නැහැ එකතු කරත් අපේ ජීවිතයට. අපි නොයෙක් දේවල් අපි එකතු කරන්න කැමතියි. සමහර අය කැමති ඇඳුම් එකතු කරන්න. සමහර අය කැමති රත්තරන් බඩු එකතු කරන්න. සමහර අය කැමති සල්ලි එකතු කරන්න. සමහර අය කැමති ඉඩකඩම් එකතු කරන්න. සමහර අය කැමති ධනෙ නොයෙක් ආකාරයෙන් එකතු කරන්න. නමුත් මේ කිසිවක් ඒ කෙනාට මරණයට පත් වෙනකොට අරගෙන යන්න බෑ. ඒක තමයි යථාර්ථය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍යය ඒකයි. ඉතින් ඒ නිසා මනුස්ස ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන කල්පනා කරන්න පුළුවන් හැකියාව හරියට පාවිච්චි කරගන්න බැරි වුණොත් අපි හරිම අසරණ බවට පත් වෙලා තමයි මරණයට පත් වෙන්න සිද්ධ වෙන්නේ. සමහර විට ඔබටම ඔබේ ඥාතීන් මරණයට පත් වෙනකොට ඒ අය විඳපු, ඒ අය කතා බහ කරපු, ඒ අය හැසිරෙච්ච විදිය ඔබට මතක ඇති. ඔබේ ඥාතීන් ඔබට සමහරට මැරිච්ච අය ගැන කියා ඊළඟට සිහි විකල් වෙලා, සිහි කල්පනාව නැතුව. එතකොට මේ වගේ තත්වයකට පත්වීම සාමාන්‍ය මේ ලෝකේ අපි නිතර දකින කාරණාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සිහිය පුරුදු නොකරන කෙනාටයි මේ අනතුර තියෙන්නේ. නුවණ නොවඩන කෙනාටයි මේ අනතුර තියෙන්නේ. ප්‍රඥාව දියුණු නොකරන කෙනාටයි මේ අනතුර තියෙන්නේ. ඒ වගේම කාමයන් ඔස්සේ තමන්ගේ හිත මෙහෙवला කාමයන්ගෙන් රැකවරණය හොයන පුද්ගලයන් අවසානයේදී කාමයේ නිසාම දුකට දුම්නසටපත් වෙලා මනුස්ස කය අතහරිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යථාබතන් නික්කිතෝ, එවන් නිරේ හරියට කරේ තියාගෙන ආපු දෙයක් වේගෙන් ලොකු බරක් බිමින් තියනවා වගේ ඒ කෙනා ගිහිල්ලා උපදිනවා නිරේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ. එහෙම නැත්නම් දුගති ලෝකවල. ඒ නිසා මේ අනතුරටපත් වෙන්නේ තමන්ගේ ජීවිතය ධර්මානුකූලව හැඩගස්වා නොගත්, සකස් කර නොගත් දුෂ්ප්‍රඥ වූ පුද්ගලයාට මේ අනතුර තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කරගෙන අපිට කියලා දුන්නා. මෙන්න මේ කරුණු නිසා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මගහැරලා යනවා. ධර්මය අවබෝධ කරගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව මගහැරුණොත්, හැකියාව නැති වුණොත් ඒ තැනැත්තා දුගතියේ උපත කරා තමන්ගේ උරුමේ බවට පත් කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මෙතෙන්දී කෙනෙක් ධර්මයට මූලිකව පැමිණෙන්න උවමනා කරන කල්පනාව හසුරවා ගන්න පිළිවෙලක් ගැන
අද ඔබට මේ දේශනාවේදී කරුණු කිහිපයක් ඇසුරින් ශ්‍රවණය කරන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙනවා පින්වත්නි සම්මත්ත නියාමය කියලා විශේෂ දහම් කරුණක්. සම්මත්ත නියාමය කියලා කියන්නේ මේ ජීවිතේ අපි කොයි ආකාරයෙන් අපි ඉන්න උත්සාහ කළත් කොහේ හිටියත් දෙවියන් අතර හිටියත් බ්‍රහ්මයන් අතර හිටියත් මිනිසුන් අතර හිටියත් තිරිසන් සත්වයන් අතර හිටියත් මේ අපේ මේ සසර ගමනේ ජීවිත පවතින එක්තරා රටාවක් තියෙනවා. මේ රටාව තමයි සම්මත්ත නියාමය. එතකොට යම්කිසි නියාම ධර්මයක් යම්කිසි නියමයක් තියෙනවා. ඒ නියමය අවබෝධ කර ගැනීමට කියනවා සම්මත්ත නියාමං ඔක්කමිතුන්. සම්මත්ත නියාමයට බැසගත්තා කියලා. ඒ සම්මත්ත නියාමය අවබෝධ කිරීමෙන් තමයි ඒ ශ්‍රාවකයෙකුට මේ ජීවිතේ සැබෑ තත්ත්වය හොයාගෙන යන්න පුළුවන් හැකියාව මූලික හැකියාව ලැබෙන්නේ. මොකද මේ ජීවිතයේ මේ ජීවිත පැවැත්ම තුළ තියෙන සම්මතය එහෙම නැත්නම් මේ ජීවිත පැවැත්ම තුළ තියෙන නියාම ධර්මය කුමක්ද? ඒ තමයි හේතුඵල ධම. පටිච්ච සමුප්පාද ධර්මයේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ සම්මත නියාමය අවබෝධ කරනවා නම් ඔහුට විශේෂ වූ කුසලතාවයන් රාශියක් තමන්ගේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. ඒ කුසලතාවයන් නැති වුණොත් ධර්මය අවබෝධ කරන්න බෑ. ධර්මයට බැස ගන්න බෑ. තමන්ගේ හිත ධර්මය තුළ පිහිටන්නේ නැහැ. ජීවිත අවබෝධය කරා ගමන් කරන්නේ. නිකන් ඔහේ මතු පිටින් යමක් සතුටින් ස්පර්ශ කරලා තමන්ගේ ජීවිතය සමහර විට නොයෙක් ආකාරයේ වෙනස්කම් වලටත් සමහරට එක දේවල් පස්සේ දුවන්නේ බොහෝ දෙනා. ධර්මය කියලා කියන නොයෙක් අධර්මයන් පසුපස යන්නේ මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් වැටහීමක් නැති නිසා. ඒ නිසා හරියට මේ ධර්මය ගැන වැටහීමක් ඇති වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ වූ ප්‍රසාදයෙන් යුක්තව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා ධර්මානුකූලව. ඉතින් ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙනවා මේ ජීවිතය අවසන් වෙන්න කලින් භාග්‍යතුන් වහන්සේගේ පිහිට පිළිසරණ උදව් උපකාර කරගන්න. ඒ පිහිට පිළිසරණ උපදවා ගන්න. ඉතින් එහෙම නැති අය තමයි වර්තමාන ලෝකේ අපිට බොහෝ පිරිසක් දකින්න ලැබෙන්නේ පින්වත්නි. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සම්මත්ත නියාමයේ තමයි පටිච්ච සමුප්පාද ධර්මය. ඒක හරියට මේ වගේ දෙයක්. දැන් හිතන්න ඔබ ලෝකය කැරකෙන දිශාව අනුව හැමදාම අතීතේත් වර්තමානයේත් අනාගතේත් නැගෙනහිර දිශාවෙන් ඉර පායලා බටහිර දිශාවෙන් ඉර බැහැලා යනවා කියලා අපිට පේනවනේ. ඒතර මේක මොකද්ද? මේක ලෝකයේ තියෙන නියමයක්. ඊළඟට ලෝකයේ තියෙන නියමයන් තියෙනවා තව. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේවල් නැත්නම් ලෝකයේ තියෙන ධර්මතාවයන්. එතකොට මේ වගේ අපිට බාහිරින් පේන්න තියෙන ධර්මතාවයන් වගේම අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ පවතින ධර්මතාවයක් තියෙනවා. ඒකට අපි කියනවා මම කලින් කිව්වා වගේ හේතුඵල ධම. අවිද්‍යාව සහගත වූ තණ්හාවෙන් යුක්ත වූ මේ සසර පැවැත්ම සකස් කරන ධර්මතාවය. එතකොට පුද්ගලයෙක් යම් සත්වයෙක් යම් දෙවි කෙනෙක් වේවා යම් මිනිසෙක් වේවා යම් පුද්ගලයෙක් මේ ධර්මතාවය අවබෝධ කරගත්තොත් ඒ ශ්‍රාවකයාට අතීතයේ අරබයා යම් තාක් සැක සංකායද්දී සියල්ල නැති වෙලා යනවා. අනාගතයේ අරබයා යම් සැක සංකායද්දී සියල්ලම නැති වෙලා යනවා. මොකද ඒ ශ්‍රාවකයා වර්තමානයේ තමන්ගේ ජීවිතයේ පවතින ස්වභාවය අවබෝධ කරගත්තු නිසා. ඉතින් මේ සම්මත නියාමයට බැසගත්තු ශ්‍රාවකෙක් නැවත පරිහානියට පත් වෙන්නේ නැහැ. පිරිහිලා යන්නේ නැහැ. ඒ අවබෝධය තුළ ඒ ශ්‍රාවකයාගේ ජීවිතයේ අවබෝධයෙන් තව තවත් දියුණු වෙනවා මිසක් පරිහානියට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ නියතෝ සම්බෝධි පරායනෝ. ඒකාන්ත වශයෙන්ම නිවන සාක්ෂාත් කරන ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඉන්නේ. කවුද? සම්මත නියාමයට බැසගත්තු ශ්‍රාවකයා. ඒක හරියට ඒකට කියනවා ධම්මසෝතේ කියලත්. ධම්මසෝතේ කියන්නේ දහම් සැඩපහර. මහා සැඩපහරක් තියෙනවා. නිවැරදිව ඒ සැඩපහරට බැසගත්තු කෙනා ඒ සැඩපහරින් ඒ කෙනාගේ ජීවිතය නිවන කරා ගෙනියනවා. ඒ සැඩපහර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට කියනවා ධම්මසෝත.
ඒ දහම් සැඩපහරට බැසගත්තු ශ්‍රාවකයාගේ ජීවිතය නිවන කෙලවර කොටගත් දෙයක්. විමුක්තිය කෙලවර කොටගත් දෙයක්. ඒ වගේම කෙලෙස් සංසිඳීම කෙලවර කොටගත් දෙයක්. ආසවක්කේ ඥාණයෙන් අවසන් වන දෙයක්. ඒ ශ්‍රාවකයා එතනින් තමයි තමන්ගේ ජීවිතයේ මේ සසර ගමන අවසන් කරන්නේ. ඒ නිසා මේ සම්මත නියාමයට බැසගන්නා තුරු පුද්ගලයාගේ පැවැත්ම අවිනිශ්චිතයි. ඔහු සතර අපාය උරුම කරගත්තු කෙනෙක්. තිරිසන් ලෝකය, නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝක කියන මේ ලෝකයන් තමන්ගේ මහා ගෙදර බවට පත් කරගත්තු කෙනෙක්. සම්මත නියාමයට බැස නොගත් කෙනා. ඒ වගේම ජීවිත අවබෝධයට පත් නොවූ කෙනා සතර අපාය මහා ගෙදර වගේ. ඔබ යම්කිසි ගමනක් ගිහිල්ලා පිටත් වෙන්න යම්කිසි ගමනක් ගියාට පස්සේ ඔබට නිතර මතක් වෙන ඒක ඉවර කරගෙන ආපහු ගෙදරට යන්න කොයි වෙලාවෙද කියලා. ඒ වගේ තමයි මේ පුද්ගලයාගේ සිත මනුස්ස ලෝකයේ තියෙන්නේ බොහොම කෙටි කාලයකට. දෙවියන් අතර තියෙන්නේ බොහොම පුංචි කාලයකට. වැඩිපුර මේ සත්වයාගේ ජීවිතේ පවතින්නේ සතර අපායේ උපත තුල. පෙරේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරේ. දැන් හිතන්න කෙනෙක් පෙරේත ලෝකයේ, නිරේ, තිරිසන් ලෝකෙ ඉපදුනොත් කුසලයේ කියන මාත්‍රයක් ඒ කෙනාගේ ජීවිතයට සමීප වෙන්න ඉඩක් නැහැ. කුසලයේ කියන අල්ප මාත්‍ර වූ කිසිම අරමුණක් ඔහුගේ ජීවිතයට සමීප වෙන්න ඉඩක් නැහැ. තැති ගැනීමෙන්, බයෙන්, චකිතයෙන්, ඊට පස්සේ පීඩාවෙන්, කායික පීඩාවෙන්, මානසික පීඩාවෙන්, දැවිලි තැවිලි වලින් පීඩා විඳ විඳ හිතන්නකෝ ඔබ ඔබේ මනුස්ස ලෝකයේ මේ ගත කරන සැපයයි සලකන මේ මනුස්ස ලෝකේ පවා අපි කොච්චර මුලාවට පත් වෙලා ඉන්නවද කියලා මේ රෝගාබාධ නිසා, වයසට යාම නිසා. රෝගයක් හැදුනහම අපි හිතන්නේ කොයි වෙලාවෙද මේක සනීප වෙන්නේ? කොයි වෙලාවෙද මේක නිරෝගී වෙන්නේ? අපිට ඒක අවබෝධ කරන්න කියලා කල්පනාවක් ඇති වෙන්නේ නැහනේ. ඒ අවබෝධ නොකිරීමට ඇති වෙන කල්පනාවක් නැති බවට කියනවා දුෂ්ප්‍රඥ බව කියලා. බලන්න මහබෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක්කහම උන්වහන්සේට මතක් වුණේ බාහිර ලෝකෙ නෙමෙයි. උන්වහන්සේට මතක් වුණේ තමන් ගැන. තමන්ටත් මෙහෙම වෙනව නේද? එතකොට ඇහුවා දෙමව්පියන්ටත් මෙහෙම වෙනව නේද? එතකොට ඉස්සෙල්ලාම නුවණ තියෙන කෙනා හැරෙන්නේ තමන් දෙසටයි. තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න නුවණ තියෙන කෙනා යොමු වෙන්නේ. ඒක තමයි නුවණැත්තාගේ ප්‍රධාන ලක්ෂණය. යම් දහම් කාරණාවක් ඇහෙනකොට ඒක බාහිර ලෝකෙට ගලපන්න යන්නේ නැහැ. දැන් අද කාලේ බොහෝ දෙනෙක් අපි හිතමු සීලය ගැන අහනවා කියලා දහම් කරුණක් විදියට. එතකොට මතක් වෙන්නේ අල්ලපු ගෙදර කෙනානේ. අසවල් කෙනාට මෙහෙම සීලයක් නැහනේ. මට තියෙනවා කියලා තමන් අන්න උද්දාමයට උඩඟු බවට පත් වෙනවා. එතකොට අල්ලපු කෙනා අල්ලපු තමන් එක්ක යාළුවා, හිතවතා, නැත්තම් බණ අහන්න තමන් එක්ක යන කෙනා, නැත්තම් සීල් සමාදන් වෙන්න යන කෙනා. එතකොට එයාගේ වැරදි හොයනවා මිසක් නැත්තම් ගෙදර ඉන්න අයගේ වැරදි අඩුපාඩු හොයනවා මිසක් තමන්ගේ තියෙන දෝෂේ නිවැරදි කරගන්න බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නැහෙනි. ඒකට හේතුව තමයි දුෂ්ප්‍රඥ බව. කැරකි කැරකි යන්නේම ආයිමත් මේ බන්ධනයට හිරවීමට. බන්ධනයට හිරවෙන එකට තමයි කැරක් කැරක් යන්නේ. මොකද්ද බන්ධනය? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් තමයි මේ පුද්ගලයාව ආයිමත් මේ සසරට ඇද දාන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මත නියාමයට බැස ගන්න. එහෙම නැත්නම් මේ ධර්මතාවය අවබෝධ කරගන්න තියෙන බාධාවන් විදිහට පළවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දාලා ඒ තමයි කතං පරිභෝති. කතං පරිභෝති කියලා කියන්නේ දහම් කරුණු කියන කෙනාට දොස් කියනවා. ඊළඟට කතිකම් පරිභෝති. දහම් කතාවට දොස් කියනවා, දහම් කරුණු කියන කෙනාට දොස් කියනවා. කතිකම් පරිභෝති කියන්නේ දහම් කතාව කියන කෙනා. කතං පරිභෝති කියන්නේ දහම් කතාවට. කෙනෙක් කැමති නැහැ ඔය කිව්වට ඕහොම නෙමෙයි, මෙහෙමයි. ඔය කිව්වට ඕක කොහොමද කරන්නේ කියලා දහම් කතාවට ගරහනවා. නැත්නම් දහම් කරුණු කියන කෙනාට ගරහනවා. අපි හිතමු දහම් කාරණාව නිවැරදි. ඒක කියන කෙනා ගැන තමන්ගේ හිතේ ගැටීමක් තියෙනවා. අන්න එතකොට ඒ කතිකයා හැසිරෙන විදිහට, කතා කරන විදිහට පරිභව කරනවා. අත්තානම් පරිභෝති. තමන්ට ගරහ ගන්නවා. තමන්ගේ මොන හරි අකුසලයක් තියෙනවා නම් අනේ අපිට ඕවා කරන්න බෑනේ. අපි සුදුසුයි, අපිනේ දුගතිය යන්නේ, අපිනේ අපාය යන්නේ කියලා තමන්ට ගරහ ගන්නවා. නුඹලාට මොකටද අපි අපාය යන්නේ එක? එතකොට ඒ තමන්ට ගරහා ගැනීම. අන්න ඒ කෙනාට ධර්ම අවබෝධය කරන්න බෑ. ඒ කෙනාට ධර්ම අවබෝධයේ ජීවිතයට සමීප වෙන්නේ නැහැ. ඊළඟට වික්ඛිත චිත්තෝ ධම්මං සුනාති අනේකග්ග චිත්තෝ. විසිරුණු සිතින් තමයි ධර්මය අහන්නේ. එකඟ වූ සිතකින් නෙමෙයි. ඊළඟට අයෝනිසෝච මනසිකරෝති. නුවණින් විමසීමක් නැහැ. නුවණින් කල්පනා කිරීමක් නැහැ දහම් කරුණු.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කරුණ වලින් යුක්ත වෙච්ච කෙනාට ජීවිත අවබෝධ කරන්න බෑ කියලා. දැන් හිතන්න කතං පරිබෝධි කියන කාරණා අපි තව ටිකක් විග්‍රහ කරගත්තොත් කරුණු සහිතව හිතන්න ඔබ දහම් කරුණක් ඔබට ඇහෙනකොට බොහෝ දෙනා ඒ දහම් කරුණ ගලපන්නේ තමන්ගේ දෘෂ්ටියට. තමන් දරාගෙන ඉන්න අදහසට තමයි බොහෝ දෙනා දහම් කරුණු ගලපන්නේ. තමන් අපි හිතමු මොනවා හරි වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක ඉන්නවා කියලා. ඒ මිත්‍යා දෘෂ්ටික අදහසක ඉන්නකොට දහම් කරුණක් ඇහෙනකොට ඒ දහම් කරුණ එයාට පේන්නේ වැරදියට, අඩුපාඩු සහිත දෙයක් විදිහට. ඒ වගේම දහම් කරුණ ග්‍රහණය කරන්නේ සක්කාය දිට්ඨියෙන්. සක්කාය දිට්ඨිය තුල පිහිටපු බැසගත්තු හිතකින් තමයි දහම් කරුණ අහන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දහම් කරුණට යා හිතිනුත් ගරහනවා, වචනිනුත් ගරහනවා. ඒ වගේම තමන්ගේ මානසිකාරනුත් ගරහනවා. ඇයි ඒ ගැන හිතා ඉන්නේ? ඔය කිව්වට ඔහොම නෙමෙයි, මෙහෙමයි කිය ඒ දහම් කරුණ පිළිබඳව හිතේ ගැටීමක් තියෙනවා. එතකොට මේ දහම් කරුණ හිතේ පිහිටන්නේ අවබෝධයට උවමනා කරන විදිහට සකස් වෙන්නේ නැහැ. අන්න එතකොට ඒ සම්මත නියාමයට ජීවිත අවබෝධයට තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා. ඊළඟට කතිකම් පරිබෝධි දහම් කරුණ කියන කෙනාට ගරහනවා. දහම් කරුණක් කියන්නේ තමන්ට එක්ක දොස් කියපු ස්වාමීන් වහන්සේ නමක් නම්. එහෙම නැත්නම් ඒ දහම් කරුණ කියන ස්වාමීන් වහන්සේ රූපයෙන් ලස්සන නැත්නම් තමන්ට පේනවා නම් ඒ රූපයෙන් ලස්සන නැති බව. එතකොට ඒ කෙනා ගරහනවා ඒ දහම් කරුණ කියන කතිකයාට, දහම් කතිකයාට. අන්නේ දහම් කතිකයාට ගැරහීම තුල සිත ධර්මයේ තුල පිහිටන්නේ නැති බවයි ප්‍රකට වෙන්නේ. මොකද එතන ගැරහීම තියෙන්නේ, නින්දාව තියෙන්නේ, අපහාසය තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තානම් පරිබෝධි. ගොඩාක් දෙනෙකුට මේ ප්‍රශ්නේ තියෙනවා. ගොඩාක් දෙනෙක් කියනවා ඔයගොල්ලෝ පින් කරන්න, අපිට පින් ඕනේ නැහැ. අපිනේ අපාය යන්නේ, අපිනේ පෙරේත ලෝක යන්නේ, අපිනේ තිරිසන් ලෝක යන්නේ, අපි ඔය ගිහලා විඳව ගන්නම්. එතකොට මේ ගැරහීම මොකේද? තමන්ට යම් කුසලයක්, ප්‍රඥාවක් දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව දියුණු කරගන්න කල්පනා කිරීමක් නැතුව තමන්ටම ගරහා ගන්නවා. සමහර අය කියනවා අපි පව් කරලා තියෙන ඒ නිසා අපිට ධර්මය අවබෝධ කරන්න බෑ. සමහර අය කියනවා අපි ඉතින් ධර්මය අවබෝධ කරන්න හැකියාව නැති අයනේ. තමන්ගේ නුවණට ගරහා ගන්නවා. සමහරට ඒ කියන අවධානයෙන් හිත යොමු කරගෙන ධර්මයේ දහම් කරුණ ඇහුවනම් සමහරට ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙද්දී තමන්ට ගරහමින් දහම් කරුණට හිත අවධානය යොමු කරන්නේ නැහැ. අන්නේ කෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා අත්තානම් පරිබෝධි තමන්ට ගරහා ගන්න කෙනාට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ගිලිහිලා යනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වික්කිත චිත්තෝ ධම්මං සුනාති අනේකග්ග චිත්තෝ. විසිරුණු සිතින් ධර්මය අහන්නේ. එකඟ වූ සිතකින් නෙමෙයි. ඒ කියන්නේ නොඒක ආකාරයේ තමන්ට බැරි වෙච්ච දේවල්, කරන්න බැරි වෙච්ච දේවල්, නැත්නම් කරන්න තියෙන දේවල් දහම් කරුණ අහන්න ගියාම දැන් අපි දැකලා තියෙනවනේ සමහර අය කියන වල්පල්. අපිට පේනවා සමහර අය ධර්මශාලාවේ ඉඳගෙනම නොඑක් කතා කර ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඉන්නකම් විතරක් යන්තම් ඉන්නවා කට පියාගෙන. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව කළ නැගිටලා ගිය වෙලේ ඉඳන් කච ගාලා පටන් ගන්නවා. එතකොට හිතේ අර තියෙන එකඟ බව, සංසිඳුණු බව සම්පූර්ණයෙන් වෙනස් වෙලා විසිරුණු සිතක් බවට යාගේ සිතපත් වෙනවා. ඒ වගේම නොඑක ආකාරයේ දේවල් මතක් වෙනවන්න දහම් කරුණු අහන්න පටන් ගත්තාම. ගෙදර ළමයි කෑවද දන්නේ නැහැ. ඊට පස්සේ මේවා කරාද දන්නේ නැහැ, කියලා ආපු දේවල් කරාද දන්නේ නැහැ, හොරු පැන්නත් දන්නේ නැහැ ගෙට. නොඑක් දේවල් හිතට නොඑක් විතර්ක එනවා. හිතේ එකඟ බවක් නැහැ. දහම් කරුණ අවධානයෙන් අහන්න උවමනා කරන මානසික ස්වභාවය නැහැ. එතකොට හිත විසිරිලා විසිරුණු සිතින් ධර්මය දහම් කරුණ ඔහේ අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන විශේෂයෙන්ම මේ දහම් කරුණු පහ දේශනා කරන්න කලින් සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුම් කුසලේසු ධම්මේසු සමත්තං. ධර්මය අහන්න ලැබුණා. සුනන්තෝපි සද්ධම්මං ධර්මය අහන්න ලැබුණත් අබබ්බෝ නියාමං ඔක්කමිතුම් අභවයයි නියාමයට බැසගන්න. නියාම ධර්මය අවබෝධ කරන්න. කුසලේසු ධම්මේසු සමත්තං කුසල ධර්මයන් තුල පිහිටන්න අභව්‍යයි, හැකියාවක් නැහැ. එතකොට මේ අභ්‍යන්තරයේ තියෙන මේ කෙලෙස් සහිත බව නිසාමයි පුද්ගලයාගේ මේ ධර්ම අවබෝධයට තියෙන ඉඩකඩ වහලා දාන්නේ.
ඔබේ තියෙන ඔබට ධර්ම අවබෝධයට තියෙන ඉඩකඩ වහලා දාන්නේ ඔබේ තියෙන අකුසලෙමයි. මෙච්චර කාලයක් මේ සංසාරේ කරේ ඔබට ඒකමයි. ඒ අනතුරමයි, ඒ හානියමයි කළේ. ඒ අනතුර ඔබේ ජීවිතේ තියෙනවා. ඒ අනතුර ඔබට මේ වෙනකොට ඔබේ හිත ඔබට කරලා තියෙනවා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේලා 100,000ම අපිට මුණ ගැහෙන්න ඇති මේ සසරේ අපි දන්නේ නැහැ කොච්චරද කියලා. අසංඛ්‍ය ගණන් බුදුරු මුණ ගැහෙන්න ඇති. නමුත් ඒක බුද්ධ ශාසනයකවත් අපි මේ මොහොත දක්වා ධර්මය අවබෝධ කරලා නැහනේ. ඒ වගේම රහතන් වහන්සේලා 100,000 ගණන් ලක්ෂ ගණන් අපිට මුණ ගැහෙන්න ඇති. ධර්මය අවබෝධ කරලා නැහනේ. ඒකට හේතුව මොකද්ද? මේ හිත ධර්මය තුල පිහිටන මේ බාධාවල් මේ ජීවිතය තුල කිඳා බැහැගෙන තිබිච්ච නිසා. මේ ජීවිතය තුල මුල් බැසගෙන තිබිච්ච නිසා. ඔබට බැරි වෙච්ච දේ මේ ජීවිතෙත් බැරි වුණොත් යම් විදිහකට හරි හඳුනාගෙන බැහැර කරගන්න ඔබ ධර්මයෙන් ධර්මාවබෝධයෙන් ඈතට යනවා. ධර්මාවබෝධය තුල ඔබේ හිත පිහිටන්නේ නැහැ. ධර්මාවබෝධය තුල නොපිහිටන කෙනාට ජීවිතේ සම්මත නියාමයට බැසගන්නේ නැහැ හිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයෝනිසෝච මනසිකරෝති. දහම් කරුණු ගැන විමසීමක් නැහැ. ඔහේ නිකන් අහගෙන ඉන්න නිදිමතේ කල්පනා කර කර නැත්නම් Tamanට හිතෙන විදිහට කල්පනා කර කර ඒ දහම් කරුණ අරබයා ඒ දහම් කරුණ ගැඹුරින් විමසන්න කල්පනා කරන්නේ. දහම් කරුණ පිළිබඳව ගැඹුරින් විමසීමක් නැහැ. නුවණින් විමසීමක් නැහැ. නුවණින් විමසන කෙනාට දහම් කරුණ ඔස්සේ පේන කාරණා කිහිපයක් තියෙනවා. ඒ කෙනා නුවණින් විමසනකොට ජීවිතයේ තමන්ගේ ජීවිතය තුළ පටිච්ච සමුප්පාදය ගැනයි ඔහුට දකින්න ලැබෙන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. දහම් කරුණු විමසගෙන යනකොට කෙනෙකුට දකින්න ලැබෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම. ඒක තමයි ඔහුගේ ජීවිතයේ තියෙන ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය. කෙනෙක් දහම් කරුණු ඔස්සේ විමසගෙන යනකොට ඔහුට දකින්න ලැබෙන්නේ ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම. ඒකයි ඔහුගේ යෝනිසෝ මනසිකාරය. කෙනෙක් දහම් කරුණු ඔස්සේ විමසගෙන යනකොට දකින්න ලැබෙන්නේ මේ ජීවිතය තුළ සකස් වෙන ධාතු ස්වභාවයන්. මේ ජීවිතයේ සකස් වෙන ස්වභාවයන් දකින්න ලැබෙනවා. ඒ ධාතු ස්වභාවයන් දකිමින් මේ ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කර ගන්නවා. ඉතින් මේ විදිහට ජීවිතය ගැන අවබෝධය ඇති වෙන්න ඒ ශ්‍රාවකයාගේ හිත කෙමෙන් සමීප වෙන්නේ නිවන කරා. කෙමෙන් සමීප වෙන්නේ ජීවිත අවබෝධය කරා. යෝනිසෝ මනසිකාරයේ යහපතයයි. යෝනිසෝ මනසිකාරය උපදවා ගැනීමේ යහපතයයි. එය නැති සත්වයාට කිනම් වූ රැකවරණයක්ද මේ ලෝකේ. එය නොමැති සත්වයාට කුමන රැකවරණයක්ද? ඔහේ නිකන් කාලා බීලා, ඔයාගෙන කාලා බීලා, විනෝද වෙලා, සතුටු වෙලා, ඔය මොනවා හරි තියෙන දෙයක් කරගෙන ඉඳලා ඔහේ නිකන් මැරිලා යනවා. මේක තමයි ජීවිතේ අවබෝධය කරා නොවන පුද්ගලයාගේ ස්වභාවය. බොහෝ පව් රැස් කර ගන්නවා. කායික සංවරයක් නැහැ. වචනේ සංවරයක් නැහැ. සිතේ සංවරයක් නැහැ. ඔහේ නිකන් තමන්ගේ ජීවිතය මේ සසර ගමනටම නැවත යොමු කර ගන්නවා. මේකයි පෘථග්ජන ලෝකයේ ස්වභාවය. මේකයි පෘථග්ජන සත්වයාගේ ස්වභාවය. ඔබ ජීවිතය ගැන නුවණින් කල්පනා කර ඔබට පුළුවන් වුණොත් මේ ජීවිතය තුළ මේ සකස් වෙන ස්වභාවයන් තේරුම් ගන්න. අන්න එතකොට ඔබ රැකවරණය ලැබූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පඨම සම්මත නියාම සූත්‍රය අංගුත්තර නිකායේ මේ දේශනාවේදී භාගතුන් වහන්සේ වදාලා මේ කරුණු පහ තියෙන පුද්ගලයා ධර්මය අහන්න ලැබුණත් ඔහුට ධර්ම අවබෝධය කරන්න බෑ කියලා. මොනවද මේ පළවෙනි එක? කතම් පරිබෝධි දහම් කතාවට ගරහනවා. කතිකම් පරිබෝධි දහම් කරුණු කියන කෙනාට ගරහනවා. අත්තානම් පරිබෝධි තමන්ට ගරහ ගන්නවා. විකිත චිත්තෝ ධම්මං සුනාතේ අනේකග්ග චිත්තෝ විසුරුණු සිතින් ධර්මය අහනවා එකඟ නොවූ සිතින්. ඒ වගේම අයෝනිසෝච මනසිකරෝති නුවණින් විමසන්නේ නැහැ දහම් කරුණු අනුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ဒုတိ ය සම්මත නියාම සූත්‍රයේත් ওই කාරණා පහෙන් මුල් කාරණා 3 බුදුරජාණන් වහන්සේ මේ විදිහටම දේශනා කරනවා. එතකොට එතන තව කරුණු දෙකක් අමතරව තියෙනවා. ඒ කාරණා දෙක තමයි දුප්පඤ්ඤෝ හෝති ජලෝ ඒලමුගෝ. දුෂ්ප්‍රඥයි. දුෂ්ප්‍රඥ බව කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මොකද්ද මේ දුෂ්ප්‍රඥ බව? නුවණ නැති බව. පුද්ගලයාගේ නුවණ නැති බව කියලා කියන්නේ කෙනෙකුට අපි හිතමු කොච්චර ධර්මය අහන්න ලැබුණත්
ඔහුට දහම් කරුණු හිතේ පිහිටන්නේ. දැන් මෙතන තියෙන අවසානම දුෂ්ප්‍රඥ බව තමයි කෙලතොළු බව. කෙලතොළු කියන එක ඔබ අහලා නැතුව ඇති සමහරට ඒ වචනේ ඒක අහලා ඇති ඔබ. කෙලතොළු කියන එකේ තේරුම තමයි කටට එන කෙල ටික තියෙන්නේ. ඒ කටට එන කෙල ටික තොලේ දෙපැත්තෙන් බිමට වැක්කිරෙනවා. එතකොට ඒ කෙල ටික මේ බිමට වැක්කිරෙන්නේ නැතුව කට ඇතුලේ තියාගෙන ඉන්න තරම් ඔහුට නුවණක් නැහැ, හැකියාවක් නැහැ. ඒකට කියනවා කෙලතොළු බව. එතකොට ඒ ජලෝ එළමුගෝ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පාලියෙන් දේශනා කරන දුප්පඤ්ඤෝ හෝති ජලෝ එළමුගෝ. ඒ කෙලතොළු බව. එතකොට ඒකේ ඊට වඩා ටිකක් තව තියෙනවා සමහරව එච්චරම මේ දුෂ්ප්‍රඥ නැහැ. නමුත් යම් යම් දුෂ්ප්‍රඥ බවල් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ හිතේ බලවත් තරහ තියාගෙන ඒවත් එක්කම කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් අධික රාගයෙන් පීඩා විඳිනවා. එහෙම නැත්නම් අධික මෝහයෙන් පීඩා විඳිනවා. එහෙම නැත්නම් දහම් කරුණු අහන්නේ නැහැ. මේ විදිහට දහම් කරුණු අහන්න ලැබුණත් සමහර විට කල්පනා කරන්නේ දහම් කරුණු වලට අනුව. ඊළඟට කොච්චර දහම් කරුණු ඇහුණත් ධර්මයේ ජීවිතයට ගලපලා අතහැරීම පුරුදු කරගන්න බෑ. අතහැරීම පුරුදු කරගන්න බෑ කියලා කියන්නේ දැන් අපි හිතමු දරුවෝ නිසා සමහරට අනන්ත දුක් විඳිනවා. කාමයන් නිසා නොඒක ආකාරයේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. දරුවන්ගෙන් සමහරට ගුටි කනවා, බැනුම් අහනවා. ඒත් ඒවා අතහරින්නේ නැහැ. ආයිමත් ඒ දේවල්ම ආයිමත් කරනවා. ආයිමත් උපකාර කර කර එතනම රැඳෙනවා, එතනම හිත කැරකෙනවා. ඉතින් මේ දේවල් දුෂ්ප්‍රඥ බව නිසා වෙන දේවල්. සමහර කෙනෙකුට බොහොම පුංචි කාරණාවක් ඇති ධර්මාවබෝධයට හිතපත් කරගන්න. යම්කිසි කාරණාවක් අතහරින්න ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් හැකියාව සුළු කරුණකින් උපද්දවනවා. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ සමහරට අහලා ඇති පසේ බුදුරජාණන් වහන්සේලා සමහර මහා ශ්‍රාවකයෝ ධර්මය අවබෝධ කරගත්තු මහා ශ්‍රාවකයෝ ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගත්තේ පුංචි කරුණක් දකින්න ලැබීමෙන්. සමහර අවස්ථාවල සඳහන් වෙලා තියෙනවා මේ ගහක කොළයක් වැටුනහම ඒ ගහක කොළේ වැටෙන එක දිහා බලාගෙන ඉඳලා හිතන්න පටන් ගන්නවා. මේ ජීවිතයත් මේ වගේමයි. නැවත මේ ගහේ කොළය අහපව ඒ ගහට සම්බන්ධ වෙන්නේ නැහැ. ගහේ කොළේ ඉදිලා වැටුනේ නිකන් නෙමෙයි. ඒතර ගහේ කොළේ දි รา පත් වෙන්න ඒ කොළේ ඉදෙන්න කාලයක් ගියා. ඒතකොට ඒ කාලයක් ගියා වගේම මේ ජීවිතයත් ටිකෙන් ටික වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා. මේ ජීවිතයත් කිමෙන් ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒ නිසා මේ ජීවිතය අනිත්‍ය වූ දෙයක්, මේ ජීවිතය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ සංස්කාර ධර්මයන් ප්‍රකට කරගන්නවා. අන්න නුවණ තියෙන කෙනාගේ ලක්ෂණය. නුවණ තියෙන කෙනාට පුංචි දෙයක් ඇති, පොඩි දහම් කරුණක් ඇති. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයා විදිහට අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච වෙලාවේදී අස්සජී මහරහතන් වහන්සේගේ ඉන්ද්‍රියන් ප්‍රසන්න බව දැකලා බොහොම පැහැදීමට පත් වෙලා අස්සජී මහරහතන් වහන්සේගෙන් දහම් කරුණු විමසුවා. අස්සජී මහරහතන් වහන්සේ වදාලා පින්වත මම බොහෝ දහම් කරුණු දන්නේ නැහැ. මම මේ ශාසනයට පැමිණලා බොහොම පුංචි කාලයයි කිව්වා. එතකොට උපතිස්ස පරිබ්‍රාජකයා කියනවා අස්සජී මහරහතන් වහන්සේට ශ්‍රමණයන් වහන්සේ මට ගොඩාක් වචන ඕනේ නැහැ. මට ගොඩාක් විස්තර කර කර කරුණු කියන්න ඕනේ නැහැ. මට කෙටියෙන් කියන්න. කෙටියෙන් කිව්වහම යමක් මම ඒක තේරුම් ගන්න එක මගේ දක්ෂතාවය. ඒ නිසා මම ඔබ වහන්සේ කෙටියෙන් කියන දේ මම තේරුම් ගන්න උත්සාහ කරන්නම්. මේක සඳහන් වෙන්නේ විනය පිටකේ ඒ භාගතුන් වහන්සේ ප්‍රථම සම්බෝධියෙන් පසුව සිද්ධ වෙච්ච සිද්ධාමය ගැන සඳහන් වෙන මහා වග්ගපාලේ පළවෙනි පොත් වහන්සේ ඔබට බැලුවොත් මේ කරුණ දැනගන්න පුළුවන්. ඒකේ උපතිස්ස පරිබ්‍රාජකයා විදිහටම කියනවා. එතකොට ඊට පස්සේ තමයි අස්සජී මහරහතන් වහන්සේ ගාථාව ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ ගාථාව අහන්න වචනේ නිකුත් වෙනකොටම උපතිස්ස පරිබ්‍රාජකයාගේ හිත මහා ප්‍රඥාවකින් වෙලිලා යනවා. බොහොම අවධානයකින් මේ දහම් කරුණ අහනවා. ගාථා පද දෙකක් කියනකොටම ධර්මය අවබෝධ කරනවා. මේක තමයි ප්‍රඥාව සහිත බව. ඒ ප්‍රඥාව ලබන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද ඒ ක්‍රමය? සුස්සූසා ලබතේ පඤ්ඤං සද්ධානු අරහතන් ධම්මං නිබ්බානපත්තිය. සුස්සූසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. ශ්‍රද්ධාවෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විශ්වාස කරන්න ඕනේ. සද්ධානු අරහතන් ධම්මං. රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තු ශ්‍රාවකයන්
දේශනා කරන ධර්ම ඉස්සෙල්ලාම ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ. සැක කරන්න හොඳ නෑ. සැකය කියලා කියන්නේ ඒ දහම් කරුණ සැක කරද්දී අවබෝධයට උවමනා කරන සිත දුරස් වෙලා යනවා. ඒ දහම් කරුණ පිළිබඳ බලවත් ප්‍රසාදයෙන් ශ්‍රද්ධාවෙන් යුතුව ඒ රහතන් වහන්සේලාගේ ධර්මය අහනවා. සුස්සූසා ලබති පඤ්ඤං. හොඳට අහනවා, මනාකොට අහනවා, නිකන් නෙමෙයි. ඒ මනාකොට ධර්මය අසමින් ඒ දහම් කරුණු විමසමින් ධර්මය අහන්නේ ශ්‍රද්ධාවෙන්, නිකන් නෙමෙයි. ඊළඟට සුස්සූසා ලබති පඤ්ඤං අපමත්තෝ විචක්කනවා. අප්‍රමාදී වේ දහම් කරුණට අනුව විමසනවා. කෙනෙකුට තියෙන්න ඕනේ මේ දහම් කරුණු කියාගෙන යනකොට ඒ කියාගෙන යන වේගයට අනුව විමසන්න පුළුවන් හැකියාවක්. එතකොට ඒකට ඒ හැකියාවට කියනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වේගවත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ වේගවත් ප්‍රඥාව උපතිස්ස පරිබ්‍රාජකයාට තිබුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ ප්‍රඥාවෙන් පරිපූර්ණයි. එතකොට කෙනෙකුගේ ඒ ප්‍රඥාව පිහිටන්නේ කෙනෙකුගේ පුණ්‍ය විපාකයක් අනුව. සසරේ කරන ලද මහා පිනක විපාකයක් අනුව තමයි ඒ ප්‍රඥා ලෝකේ පිහිටන්නේ කෙනාගේ ජීවිතේ. එහෙම නැත්නම් සමහර අය කියනවා ධර්මය අහගෙන ඉඳලා අනේ මං ඇහුවා මට මොකුත් මතක නැහැ. ඔය ඒ විදිහට කියන්නේ ධර්මයට අනුව විමසීමේ නැතිකම. ප්‍රඥාවේ තියෙන දුර්වලකම. ප්‍රඥාවෙන් ඒක විමසුවා නම් ඒ කරුණ මතකේ රැඳෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුෂ්ප්‍රඥ බව වගේම ඊළඟට තියෙන විශේෂ කාරණාවක්. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති. අවබෝධ නොවී තියෙද්දී අවබෝධ වුණා කියලා හැඟීමක් ඇති වෙනවා. මේක අද කාලේ බොහෝ දෙනෙකුට මේ ධර්මය පිළිබඳව තියෙන මහා බරපතල ප්‍රශ්නයක්. ඔබ සමහර විට ඔබ කැමති අවංකව ඔබ කැමති ධර්මය අවබෝධ කරන්න. ඔබ අවංකව කැමති ධර්මය අහන්න. ඔබ අවංකව කැමති ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න. ඔබ ඔබේ හිතට තට්ටු කරලා බලන්න ඇත්තටම ඔබ කැමති නේද කියලා. අවංකවම ඔබ කැමති නේද කියලා ධර්මය අවබෝධ කරන්න. ඒ අවංකව කැමති බව අයුතු ලෙස පාවිච්චි කරන බොහෝ දෙනෙක් ඉන්නවා ලෝකේ. එතකොට සමහර අය ඔබේ ඒ තියෙන අවංක කැමැත්ත, අවංක උවමනාව පාවිච්චි කරනවා ඔබ මුලාවටපත් කරන්න. කොහොමද ඒක කරන්නේ? සමහර අය ධර්මයේ නාමයෙන් නොයෙක් විකෘති ධර්මයන් කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ නොදාළ දේ වදාළ විදිහට කතා කරනවා. එහෙම නැත්නම් දහම් කරුණු මුල් කරගෙන අධර්මයක් දහම් කරුණු ඇසුරින් අධර්මයේ විස්තර කරන්න පටන් ගන්නවා. පටන් ගන්න ඉස්සෙල්ලා බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ වචනේ කියලා. නමුත් අවසානයේදී කෙලවර වෙන්නේ අධර්මයේ කියලා. මේ වගේ මහා අභාග්‍ය සම්පන්න බවක් අද මේ ලෝකේ අපිට දකින්න ලැබෙනවා. සමහර මානසික රෝගීන් වැනි අය පවා මේ ධර්මයේ විකෘති කරනවා. එතකොට ඒ අය කියනවා අපි රහත්ය, අපි ප්‍රඥාවෙන් කෙලවරට ආවා, අපි සම්මා සම්බුද්ධය කියලා කතා කරනවා. මේ යුගයේ පහළ වෙච්ච මහා බුදුවරයා කියලා කතා කරනවා. මේ යුගයේ පහළ වෙච්ච මහා උත්තමයා, මහා රහතන් වහන්සේ කියලා කතා කරන්නේ. එතකොට මේ කිසිවෙකුට ප්‍රඥා බවක් නැහැ. තියෙන්නේ අනුවණකමක්. මිනිසුන් තමනුත් මුලා වෙලා 100,000 ගණන් මිනිසුන් මුලා කරන දුෂ්ප්‍රඥයෝ. ඒ අයට තියෙන හේතුව මොකද්ද? අනඤ්ඤාතේ අඤ්ඤාතමානී. අවබෝධ නොවී තියෙද්දී අවබෝධ වුණා කියලා හැඟීමෙන් යුක්තයි. හිතාගෙන ඇත්තටම Tamanට අවබෝධ වෙලා කියලා. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. ඔබ අහලා ඇති මේ කාරණාව. අතීතයේ ලංකාද්වීපේ වැඩ සිටියා මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඒ පසු උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ඉතින් මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට හිටියා ගෝලයෝ ශිෂ්‍යයෝ 14,000ක පමණ විශාල පිරිසක්. උන්වහන්සේ බොහොම පරිණත, හොඳට ධර්මදර, ඒ වගේම හොඳට ධ්‍යාන සමාපatti දියුණු කරපු, ප්‍රඥාව දියුණු කරපු උත්තමයෙක්. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍යයෝ හිටියා බොහෝ පිරිසක්, උතුම් අරහත්ත්වයටපත් වෙච්ච නික්ලේශී උත්තමයෝ. සමහර පිරිසට අවවාද දුන්නා ඒ ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් විදිහට අනිත් අයට අරහත්ත්වයටපත් වෙන්න තරමට අවවාද දුන්නා. දහම් කරුණු කියලා දුන්නා, විස්තර කරලා දුන්නා. ඒතකොට මේ විදිහට කාලයක් ගෙවිලා ගියා. මේ විදිහට කාලයක් යනකොට එක ස්වාමීන් වහන්සේ නමක්, එක රහතන් වහන්සේ නමක්, ඒ ශිෂ්‍ය භික්ෂුවක් තමන්ගේ ගුරුවරයාගේ සිත දිහා බලනවා. බලනකොට දැක්ක ඇත්තටම අරහත්ත්වයටපත් වෙලා නැහැ. නිකලස් වෙලා නැතුවයි මේ
ඉන්නේ උන්වහන්සේ දැන් හිතාගෙන ඉන්නවා හැබැයි තමන් නිකලෙස් වෙලා කියලා. තමන්ට ධර්මය අවබෝධ වුණා කියලා. එච්චරට හිතේ රාගය උපදින්නේ නැහැ. එච්චරට රාග මාත්‍රයක්වත් සිතවිල්ලක්වත් කාම සංකල්පනාවක්වත් ඒ වගේම ව්‍යාපාදයේ සංකල්ප මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. ව්‍යාපාද විතර්ක මාත්‍රයක් උපදින්නේ නැහැ. හිංසා විතර්ක මාත්‍රයක් උපදින්නේ නැහැ. තීන මිද්දේ නැහැ. සැකයක් නැහැ හිතේ. ඒ වගේම තැති ගැනීමක් බයක් උපදින්නේ නැහැ. ඒ වගේම සිතේ විසිරීමක් නැහැ, පසුතැවීමක් නැහැ. නිදිමතෙන් අලස බවෙන් පීඩා විඳීමක් නැහැ. හිත ප්‍රබලව සමාධිය තුල පිහිටලා හිත ප්‍රබලව විමර්ශනය තුල පිහිටලා තිබුණා. නමුත් ධර්ම අවබෝධය වෙලා නැහැ. කෙනෙක් සෝතාපන්න වුණා නම් මුලා වෙන්නේ නැහනේ. ඒ සෝතාපන්නවත් වෙලා නැති ශ්‍රාවකෙක් මේ තවම. හැබැයි අරහත්ත්වයට පත් වෙන්න පවා අනිත් අයට උපදෙස් දුන්න තමන්ගේ ශිෂ්‍යයින්ට. ඉතින් මේ විදිහට කාලයක් ගෙවිලා ගියාම අර ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය භික්ෂුව බලනකොට මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේගේ හිත නිකලෙස් නැහැ. ඉතින් මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා රහතන් වහන්සේ තමන්ගේ ගුරුවරයාට උපකාරයක් කරන්න ඕනේ කියලා කල්පනා කරලා තමන්ගේ ගුරුවරයා ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මහා බලවත් වූ 이르දියෙන් යුක්තයි. ඉතින් අපි කැමති ඔබ වහන්සේගේ 이르දියක් දකින්න කියලා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනවා නුඹට කොයි ආකාරයේ 이르දියද දකින්න උවමනා? එතකොට මේ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි මට දකින්න කැමති මහා ඡණ්ඩ හස්තියෙක්. මහා රෞද්‍ර විශාල දල තියෙන ඡණ්ඩ හස්තිය දුර ඉන්නවා මට දකින්න ආසයි කිව්වා. අපිට මෙතන ඉඳන් ටිකක් එහයින් පුළුවන් නම් මවල පෙන්වන්න කිව්වා. ඉතින් මේ ගුරු හාමුදුරුවෝ මේක මැව්වා මේ මහා ඡණ්ඩ හස්තියෙක්. ඊට පස්සේ අර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා නේ ස්වාමීනි එච්චරක් විතර නෙමෙයි මං කැමති මේ ඡණ්ඩ හස්තියා අපි ඉන්න දිහාට මහා රෞද්‍ර විලාසයෙන් හොඬවැල උස්සගෙන දූවිලි අවුස්සගෙන ඒ වගේම දල දෙක එහාට මෙහාට සොලවා කංපෙති දිගෑරගෙන මේ පැත්තට මහා වේගින් එනවා දකින්න කැමති කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ 이르දිය මැව්වා. ඒ මවලා ටිකක් ලං වෙනකොට මේ හස්තිය එකපාරටම අර ස්වාමීන් වහන්සේගේ හිතේ අල්ප මාත්‍ර වූ බයක් ඇති වුණා. තැති ගැනීමක් හටගත්තා. එතකොට මේ ස්වාමීන් වහන්සේට කල්පනා වුණා මේ තැති ගැනීම හටගත්තේ මම විසින්ම මවපු මේ හස්තියාට නේද? එතකොටම උන්වහන්සේ වටහා ගත්ත තමන්ගේ හිත නිකලෙස් නැහැ. අනඤ්ඤාතේ අඤ්ඤාතමානී අවබෝධ නොවී තියදී අවබෝධ වුණා කියන හැඟීමෙන් යුක්තව සිටියේ. ධර්ම අවබෝධයට උවමනා කරන සම්මත්ත නියාමයට බැසගන්න හිත පිහිටියේ නැහැ වෙනකන්. උන්වහන්සේ අතහැරියා. උන්වහන්සේ අතහැරලා ධර්මයේ කල්පනා කළා නොබෝ දිනකින් අරහත්ත්වයට පත් වුණා. බලන්න ඒතකොට කෙනෙකුට මේ බයක් නැති ගැනීමක් ස්වල්ප මාත්‍රයකින් හෝ ඇති වෙන දෙයින් පවා කෙනෙක් කුසලයට යොමු වෙලා ඒ ධර්මය තමන්ගත් දෘෂ්ටි අතහැරලා තමන්ගේ අත්වාද උපාදාන නිසා සක්කාය දිට්ඨිය නිසා ඉපදුන දෘෂ්ටියක් නේක. එතකොට ඒක අතහැරලා දාලා ධර්මයේ තුලට පැමිණිච්ච නිසා යහපත ලැබුවා. නමුත් අද කාලේ බොහෝ දෙනා සමාධිය නිසා නැවත නැවත කැරකි සක්කාය දිට්ඨියට මෙනවා. ටිකක් හිත එකඟ වෙනකොට ඒ සිත එකඟ වීම පාවිච්චි කරනවා සක්කාය දිට්ඨිය පෝෂණය කරගන්න. ඊළඟට යම් දහම් කාරණාවක් වැටහෙනකොට හිතෙනවා Tamanටයි මේ දහම් කරුණු වැටහෙන්නේ ආත්ම දෘෂ්ටියෙන් බලන්නේ. ඒතකොට කැරකි යන්නේ නැවතත් මේ සසරටමයි. අපි ඔයගේ කොච්චර මුලා වෙන්නේ නැද්ද? කොච්චර අපි මුලා වෙන දේවල් වලට අහු වෙන්නේ නැද්ද? ඒතකොට මේ ලෝකයේ බුදුවරු කියලා මේ යුගයේ පහළ වෙන පිරිසක් නැහැ. බුදුරජාණන් වහන්සේලා ගෞතම බුදුරජාණන් වහන්සේ පමණයි සම්මා සම්බුද්ධ. මේ තාක් උන්වහන්සේගේ ධර්මයේ ලෝකේ තියෙන යුගයේ බුදුවරු මේ කල් ලෝකේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේලාගේ යුගයක් අපිට ඉගෙන කියන්න තේරුමක් නැහැ. මොකද හේතුව ධර්මයේ ස්වාක්කාත නිසා. නමුත් අපි දකින අහන්න ලැබෙන මේ රහත් කියලා කියන මේ හිස් පුද්ගලයන්ගේ කිසිම ඥානයක් නැහැ. මේ පුද්ගලයන්ගේ කිසිම නුවණක් නැහැ. ඒ නුවණ නැති කතා ඕන තරම් අපිට අහන්න ලැබෙනවා. ඒක අවස්ථාවක අපි පෞද්ගලිකව මම වන්දනා කරන්න ගිහලා එනකොට රුවන්වැලි සෑය ළඟ මට ඇහෙනවා එක්තරා කාන්තාවක් එක්තරා ස්ත්‍රියක් කියන්නේ සිවුරක් පොරවාගත්තු ස්ත්‍රියක්. මම කැමති නැහැ ඒ කාන්තාවට සිල් මාතාවක් කියලා කියනවත් මොකද එච්චරට දුෂ්ප්‍රඥ මෝඩ කාන්තාවක්.
ඉතින් මේ මෝඩ කාන්තාව ගුවන් විදුලිය වල රූපවාහිනියේ තමන් මහා ලොකුවට කියාගෙන ඉන්නවා තමන් රහත් වෙලාය කියලා. මහා විශාල පල්ලංකවල වාඩි වෙලා පළඟ බැඳගෙන වාඩි වෙලා රහත්ය කියලා ධර්මයේ කියනවා. ධර්මයේයි නොඑක් දේවල් කියනවා. ඉතින් මේ කාන්තාව මම දැක්කේ. ඉතින් මේ කාන්තාව රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා රුවන්වැලි සෑයට පිටිපස්ස හරවාගෙන වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා නෙමෙයි හිටගෙන. එතකොට මට දැන් වන්දනා කරගෙන යනකොට ඇහෙනවා මේ කාන්තාව කියන දේවල්. තව 10ක් 15 දෙනෙක් විතර වට කරගෙන අපි කවුරුවත් රුවන්වැලි සෑය ළඟට ගියාම ඔබ දැකලා තියෙනවද? ස්වාමීන් වහන්සේ නමක් රුවන්වැලි සෑයට පිටිපස්ස හරවාගෙන බණ කියනවා. කිසි දවසක කරන්නේද දෙයන්නේ. එතකොට ඒ කියන්නේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් වේවා, ඒ ආයතන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් වේවා, එහෙම නැත්නම් කොහේ හෝ ස්වාමීන් වහන්සේ නමක් ගියාම රුවන්වැලි සෑයට පිටිපස්ස හරවලා කිසිම දවසක බණ කියන්නේ නැහැ. වන්දනාවක් කරන්නේ නැහැ. රුවන්වැලි සෑය දිහා බලාගෙන එහෙම නැත්නම් පැත්තකට හැරිලා තමයි කරන්නේ. නමුත් මේ ස්ත්‍රිය රුවන්වැලි සෑයට පිටිපස්ස හරවගෙන අර 10 15 දෙනාට අවවාද දෙනවා. ධර්මයේ කියනවා. ධර්මයේයි විකාර කියනවා. මොකද්ද කියන්නේ? කියනවා මේ රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා තියෙනවා කියලා. ඔයගොල්ලෝ දැක්කද? සැකය ඇති කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගැන. මෙවැනි හිස් දේවල් වලට අහු වෙන ඕනතරම් හිස් මොළ ඇති නෝන නැති පිරිස ඉන්නවා. හිතාගෙන ඉන්නේ තමන් රහත් වෙලා කියලා. ධර්මය අවබෝධ කළා කියලා. ඉතින් පින්නතුනි මෙවැනි වූ ලෝකයකයි අපිට මේ ධර්මය කතා කරන්න වෙලා තියෙන්නේ. මෙවැනි වූ දුෂ්ප්‍රඥයින් සිටින තැනකයි අපිට මේ ධර්මය කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ බුද්ධිමත් වුණොත් ඔබට බේරෙන්න පුළුවන්. ඊළඟ නොයෙක් අය සමාධිය දෙනවා කියලා නොයෙක් විකාර කරනවා ලෝකේ. සමාධිය කියන්නේ එහෙම බලෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි, ඒක මෝහනයක්. සමාධිය කියන්නේ බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, කෙනෙකුගේ චිත්ත දියුණුවක්. නමුත් ලෝකේ මුලාවට මෝහයට බර පුද්ගලයාගේ සිත ඒ මෝහෙන් අන්ධ වුණාට පස්සේ මෝහණයට පත් කරන්න හරි ලේසියි. හැබැයි එතන තියෙන අවංක උවමනාවක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ අවංක උවමනාවක් තියෙනවා ධර්මය අවබෝධ කරන්න. අවංක උත්සාහයක් තියෙනවා සමහරට ධර්මය අවබෝධ කරන්න. නමුත් ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්. ලැබෙන්නේ මිත්‍යා මාර්ගයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මේ වගේ දෙයක්. හරියට තල තෙල් ගන්න ඕන කෙනා සෙක්කුවකට වැලි දාලා අඹරනවා වගේ. වැලි දාලා කැමැත්තෙන් අඹරුවත් අකමැත්තෙන් අඹරුවත් ඒකෙන් තල තෙලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිරි කැමති කෙනා ගව දෙනක් ළඟට ගිහිල්ලා ඒ ගව දෙනගේ අගෙන් ඇද්ද කියලා කිරි ලැබෙන්නේ නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කොහොම කරත් අගෙන් ඇදීම තුල කිරි ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මිත්‍යා ප්‍රතිපදාව අනුගමනය කරන කෙනාට. මිත්‍යා ප්‍රතිපදාව තුල නුවණැස වැඩෙන්නේ නැහැ. අහගෙන ඉඳී කැමැත්තෙන් අහයි, කැමැත්තෙන් පුරුදු කරන්න උත්සාහ කරයි. නමුත් ප්‍රතිපදාව මිත්‍යා සහගත නිසා ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි හරීම බුද්ධිමත්ව යා යුතු ගමනක්. බුදුරජාණන් වහන්සේ මේ පඨම සම්මත නියම සූත්‍රයේත් ဒုတိ ය සම්මත නියම සූත්‍රයේත් මේ කරුණ දේශනා කළා. අප කෙරෙහි මහා කරුණාවෙන්. ඉතින් ඒ නිසා ඔබත් මේ දහම් කරුණ තේරුම් අරගෙන ඔබේ ජීවිතයට යහපත ඇති කරගන්න, ධර්මයේ අවබෝධයට තියෙන බාධා දුරු කරගන්න, ධර්ම අවබෝධයට තියෙන බාධා දුරු කරගෙන සනාතන වූ රැකවරණය ලබන්න. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාට මේ උතුම් දහම් කරුණ උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන පින්නතුන්ගේ ධර්ම දානමේ වශයෙන්, ඒ වගේම ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කරගත්තු සියලු පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලුම දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය වේවා. සියලු දෙවියෝ උතුම් ධර්ම අවබෝධයෙන් සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වේවා. මීට වසර 3කට කලින් මේ පරලෝකීය කේ.ඒ. අමිල ලසන්ත බණ්ඩාර පුතණුවන්ට, අල්විස් අටලොගම පියාණන්ට, වසර 2කමාරකට පෙර මියගිය කරුණාවතී බස්නාගොඩ මෑණියන්ට, කළුබණ්ඩා පියාණන්ට, ශීලා රොද්රිගෝ මෑණියන්ට, නිස්සංක සොයිසා පියාණන්ට, පොඩි නෝනා සිල්වා මෑණියන්ට
මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට මේ රැස් කළ උදාර පිනද උපකාර වේවා. සුජීවත්ව සිටින දයාසේන පියාණන්ට, ඇඩ්ලින් වරාපිටිය මෑණියන්ට, ඇසිලින් වරාපිටිය අත්තම්මාට, සුමනා වරාපිටිය මෑණියන්ට, සුනන්දා බේට්‍රිස් පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. ඒ පින්නතුන්ටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන අංක 106 යාය 4 රාජාංගනී පදිංචි පින්වත් WKA එමිල් අසංග මහතා, ඒ වගේම ශ්‍රියානි චන්ද්‍රිකා, නිපුණී කල්පනා, නිසල් නුවන්ත ඇතුළු පවුලේ සියලු දෙනා, බණ්ඩාරමණික හේරත් මෑණියන් ඇතුළු ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. මහමෙවුනාවාසී සියලු මහා සංඝරත්නයටත්, ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සීලාදී ගුණධම් වඩන සියලු මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්වතුන්ටත්, ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය